වස්තු අදීප්ත වස්තු කිව්වහම අපි දීප්ත කියන කොටස තමයි අපි හඳුන්වන්නේ ආලෝක ප්‍රභව කියලා හඳුන්වන්නේ. ආලෝක ප්‍රභව. එහෙනම් අපි හඳුන්වන්නේ මේ කොටස. ඒවත් අපි කතා කරලා ඉවර කළා. ඊට පස්සේ අපි තව ගියා ඉදිරි කොටස් කිහිපයකට. දීප්ත වස්තු ආලෝකය නිකුත් කරන ඒවා ප්‍රභව. එතකොට ආලෝක ප්‍රභව කියන්නේ දීප්ත වස්තු. අදීප්ත වස්තු විදිහට හඳුනාගෙන මේ කොටස් ටික අපි නම් කරන්නට දුන්නා, වගුගත කරන්නට දුන්නා ඔයාලට. ඒක කළා. ඒක ඉවර කළා අපි. විවිධ ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කිරීම පිළිබඳව අපි කතා කරා. ඒ අර්ථය අපි ටිපන්දමක් දැල්වලා ඒ ඉදිරියෙන් අල්ලන ලද විවිධ වස්තුන් කියලා අපි බැලුවා. අපිට පේන්නේ ආලෝකය පමණක්ද අපිට පේන්නේ ආලෝකය පමණක්ද එහෙම නැත්නම් ආලෝකය හා ඉටිපන්දමද මම මේ ඕගොල්ලන්ගේ ස්පීකර් ඔෆ් කරපුවාම ඕගොල්ලෝ ආයෙ ඔන් කරගන්න එපා. ඔය කෞශාලෙන් නුවන්පති වාගේ සද්ද වැඩි. ආලෝකයේ ගමන් කිරීම නොකිරීම මත විවිධ වස්තු ගමන් කරවන්නේ ආලෝකයේ පමණක්ද ආලෝකයේ පමණක්ද ඊගාවට අපිට ආලෝකයයි ආලෝකය නිකුත් කරන වස්තුවයි දෙකම පෙන්නනවද ඒ දෙකම පෙන්වන්නේ නැද්ද මේ ආදිය මත අපි වස්තුන් වර්ග කරා ප්‍රධාන කොටස් තුනකට ඒ අනුව ඒක වාර්තා කරන්න කියලා අපි කිව්වා ලෝහ තහඩුව තුලින් ආලෝකය ගමන් කරන්නේ නැහැ වස්තුව පේන්නේත් නැහැ ওই විදිහට අපි මේ කොටස් ටික කතා කරා කරුණු ගොඩක් මෙතන තිබුණා ඒ කරුණු ගොඩත් එක්ක අපි මෙන්න මේ විදිහ නිගමනයකට ආවා මේ විදිහ නිගමනයකට අපි ඇවිල්ලා තියෙනවා තව ඇඩ් වෙනවා මොකක්ද නිගමනය ආලෝකයත් නිකුත් කරන වස්තුවත් දෙකම පෙන්වන ද්‍රව්‍ය පාරදෘශ්‍ය ද්‍රව්‍ය කියලා ආලෝකයේ විතරක් නම් පේන්නේ වස්තුව පේන්නේ නැත්තම් සෞකෝලයක් අලෝපු විසක් කූඩුවකින් ඉටිපන්දම ලයිට් එක පේන්නේ නැහැ ලයිට් එකේ එළිය විතරයි ඉටිපන්දමේ එළිය විතරයි පේන්නේ පාරභාෂක ද්‍රව්‍ය කියලා අපි ඒවා හඳුන්වනවා ඊට ආලෝකයත් වස්තුවත් දෙකම පෙන්වන්නේ නැත්නම් පාරාන්ධ ද්‍රව්‍ය කියලා අපි හඳුන්වනවා. ওই විදිහේ කොටස් ටික අපි කතා කරා. ඒවා කතා කළා. ඊළඟ කොටසට අපි මෙන්න මේ විදිහේ අභ්‍යාසයක් මම ඕගලන්ට පැවරුවා ගෙදරදී කරන්න කියලා. එහෙම කිව්වා. එතකොට මේ කොටසේදී අපි බලමු ඕගලන්ගේ වැඩ පැවරීම කොහොමද කියලා. ඒ කොටස ප්ලේන් වීදුරු කියලා පොතේ අපි හඳුන්වන්නේ අවර්ණ වීදුරු. එතකොට මේ අවර්ණ වීදුරු වලදී අපි කියනවා ඒ තුලින් හොඳින් ආලෝකය ගමන් කරනවා කියලා අපි කියනවා. ඒ නිසා ඒක පාරදෘශ්‍යද පාරභාෂකද පාරාන්ධද කියලා අපිට හොඳින් කියන්නට පුළුවන්. මොකද ඒ බව අපි දන්නවා. ඒක පරීක්ෂාවට ලක් කරපු දෙයක්. ඒ නිසා අපි මෙයාට කියනවා තව ඇඩ් වෙනවා. මෙයා පාරදෘශ්‍ය. එයා පාරදෘශ්‍ය. ඒ පාරදෘශ්‍ය බව නිසා අපි ආව යොදා ගන්නවා ශාලයේ ජනෙල් දොරවල් ජනෙල් සඳහා
මුළු තැන්ගේ ඒ කියන්නේ කුස්සිය ආලෝකමත් කිරීම සඳහා ජනෙල් වලට නිදන කාමර ඒ ස්ථාන වලට තමයි දාන්නේ. එතකොට අපි නිදන කාමර වලට ඒ වගේ වීදුරු යොදන්නේ නැහැ. යොදන්නේ නැහැ. ඊගාවට මල් වීදුරු. මල් වීදුරු කියලා කියන්නේ මෙතනින් එතකොට අපි කියනවා ආලෝකය පමණයි නිකුත් කරන වස්තුව පෙනෙන්නේ නැහැ. පාරභාෂක. ඒතර යා පාරභාෂක නිසා අදාළ වස්තුව විතරයි අපිට පෙන්වන්න නිකුත් කරන ආලෝකය පමණයි පේන්නේ. වස්තුන් පෙනෙන්නේ නැහැ. එහෙනම් අපි මල් වීදුරු ආදී යොදා ගන්නවා නිදන කාමර, නාන කාමර ආදී සඳහා මල් වීදුරු වලින් ආලෝකය විතරක් ගමන් කරවන්න ඉන්න කෙනා නොපෙන්නේ. යොදනවා අපි. දැනට සුදුසු විදිහට අපි යොදන්නේ ද්‍රව්‍ය. ඊගාවට පිටකවර දමන පොලිතින්. පොලිතින් වලින් පිටකවර දාන්නේ පොතේ පිටකවරය තුලින් ආලෝකය ඇතුළට ගමන් කරලා පොලිතින් එක තුලින් ආලෝකය ඇතුළට ගමන් කරලා අපේ නම පන්තිය මොකද්ද මේ විෂය කියලා හොඳින් බලා ගන්න. එතකොට අපි පොතේ පිටකවරේ ඇතුළත තමයි අලවන්නේ අපේ ඒ නම පාසල විෂය ආදී කරුණු සඳහන් වන ස්ටිකර් එකක්. නැත්නම් ලියන්නේ. ඒක ලියලා ඊට පස්සේ තමයි අපි දාන්නේ ඊට උඩින් පොලිතින් එක. එතකොට පොලිතින් එක දාපුවාම පොත ආරක්ෂා වෙනවා. වැස්සෙන්, පින්නෙන් ඒ විදිහට ආරක්ෂා වෙනවා. එතකොට දහඩියෙන් ආරක්ෂා වෙනවා. ඒ විදිහට දාන්නේ. එතකොට පොලිතින් එක එතකොට අපි කියනවා පාර දෘශ්‍ය. ඔව්. පාර දෘශ්‍යයි පොලිතින්. ඊට පස්සේ වාහන වීදුරු. ඒත් මොනවද? වාහන වීදුරු. පාරදෘශ්‍ය. පාර දෘශ්‍ය එමමයි. මන් තිත් දෙකක් දැම්මා. කිරිපැකට්ටුවක තියෙනවා කිරිපැකට්ටුවක පිටත කාඩ්බෝඩ් එකක් පාරාන්ද. පිටත කාඩ්බෝඩ් එකක් තියෙනවා. ඒ වගේම ඇතුළත තියෙනවා රිදී පැහැයට අලු පැහැයට හිරු පටලයක් සහිත ආවරණයක්. ඒ දෙකෙන්ම ආලෝකය ගමන් නොකරන නිසා අපි කියනවා පාරාන්ද. ඔව්. පාරාන්ද කියලා අපි කියනවා. පාරාන්ද. ඒ නිසා අපේ වගුව සකස් විය යුත්තේ මෙන්න මේ ආකාරයට. වගුව සකස් වෙන්න ඕනේ මේ ආකාරයට. ඒ ආකාරයට අපි සකස් කරලා තියෙනවා නම් සියල්ල නිවැරදි. ඔයගොල්ලෝ එතකොට පාඩම නියමිත පරිදි තේරුම් අරන් තියෙනවා. ඒකයි මේ අභ්‍යාසයේ අදහස සහ මේක විභාගයේදී යෙදීමක් බවට පත් වෙනවා අපේ පාඩමේ හැටියට. මේ හැරෙන්න තව අවස්ථා තියෙනවා. ගෙදරදී ඕන තරම් අවස්ථා සමහර අයට මතක් වෙන්නට ඇති. ඒවත් ඉතින් ඕනනම් ප්‍රශ්න හැටියට ඔයාලට දැන් අහන්න පුළුවන් මේ මොහොතේ. අහන්න පුළුවන්. ඊළඟට අපි තව ක්‍රියාකාරකමකට යන්නේ මේක හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. මොකද මේක මේ යටතේ මම කතා කරනවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ප්‍රැක්ටිකල්ස් දෙකක්. ඒ දෙකම මෙතන තියෙනවා. ඉස්සෙල්ලාම තියෙන්නේ මේකේ සංකීර්ණම පරීක්ෂණ. ඊට පස්සේ මම මේකේ තව සරල ආකාරයක් තියෙනවා. ඒ ගැනත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙන්න මේ රූප සටහන ඕගොල්ලෝ ඇඳලා තියෙනවා. රූප සටහන ඇඳලා තියෙනවා. මේ රූප සටහනේ පෙන්නන විදිහට මම ප්‍රශ්න කිහිපයක් ඕගොල්ලන්ගෙන් අහන්නට බලාපොරොත්තු වෙනවා. මේ සටහන අපි
ප්‍රායෝගිකව කොහොමද හදාගෙන තියෙන්නේ අපි දැන් මෙතනින් zoom වලින් අපි කොහොමද මේක පෙන්වන්නේ කියන එක තමයි ගැටලුව තියෙන්නේ. එතකොට අපි ඒ කොටස බලමු මෙන්න මේ විදිහට. දැන් මේකේ මම වීඩියෝ එකක් මම හදාගෙන තියෙනවා. එතකොට හදාගත්ත වීඩියෝ එක තමයි ඔයගලන්ට පෙන්වන්න යන්නේ. මේක අරන් බලමු. කොයි වගේද අපිට මේ කොටස පේන්නේ නැත්නම් පෙන්වන්න පුළුවන් කියලා. තාම මොකුත් ඔයගලන්ට පේන්නේ නැහැ. කැඩුණා උන්නේ භාගයක් විතර. ඒගොල්ලේ බලන්න බලන්න අබයි ඔයා බලන්න බලන්න ඉන්දුනේ කතා කරන්න එපා. දැන් මම මේ කොටසේ එක තැනක තියලා තියෙනවා විදුලි පන්දමක්. මෙතන. ඊට පස්සේ ස්ථාන 3කින් 1යි 2යි 3යි. මම තියලා තියෙනවා ලී පුවරු 3ක්. ලී පුවරු 3ක් තියලා තියෙනවා. එතකොට මේ ලී පුවරු 3ෙන් යම් කිසි කාර්යයක් කරනවා. ඒ ලී පුවරු 3ේම මේ තියෙන්නේ නූලක් යවලා තියෙන ස්ථානය ලී පුවරු 3ේම. එතන මේ ලී පුවරු 3ේ සිදුරු තියෙනවා. එතන මම එක සිදුරක් විතරක් මෙතන නම් කරනවා නේ. සිදුරු මෙතනත් ඕන සිදුර පේනවා. මෙතනත් සිදුර පේනවා. ඒ තියෙන්නේ සිදුරු. සිදුරු. ඔහොම තියෙන්නේ. දැන් මේ විදුලි පන්දම දැල්වලා තියෙන්නේ ආලෝකය නිකුත් වෙනවා ඕගොල්ලන්ට පේනවා. එතකොට අපි මේ උපකරණයට නැත්නම් මේ ඇටෝමට මෙන්න මේ පැත්තෙන් මෙහෙන් මේ පැත්තෙන් මේ සිදුර කෙලින් මෙතනින් ඇස තබා බලන්නයි අපි සූදානම් වෙන්නේ. මෙතනින් ඇස තියලා බලන්නයි සූදානම් වෙන්නේ. එතකොට මම මෙතනින් අඳින්නේ ඇහැ. ඔතනින් ඇහැ තියලා බලන්නයි සූදානම් වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට චූටි දෙයක් මං ඉඟියක් දෙනවා මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ බලන්න මේ කොටසේදී අපි ලී පුවරු තියලා තියෙන්නේ කොහොමද කියලා. මම මෙතන ඉඳන් මෙතෙන්ට අඳිනවා ඇහැ දක්වා සරල රේඛා මම අඳිනවා රේඛීය මාර්ගයක් මේ විදිහට. දැන් ඔයගොල්ලෝ බලන්න මම මේ ලී පුවරු තුන තියලා තියෙන්නේ එකම රේඛාවකද එකම පාරකද හරි කෙලින්ද මට පේනවා අඳින මේ මම ඔය ටැබ් එක පාවිච්චි කරන කෙනත් මම දන්නවා හොඳේ හරි ඔය ඕවා වහාම මකා ගන්න මේ මං කියලා තියෙනවනේ මේ කවුද කියලා මම දැන් කතා කරලා කියන්නද ඔය කෙනාට හරියටම මේ ඕක හරියට මකා ගන්න හොඳේ නිකන් ලැජ්ජ වෙන්න එපා මෙතන ඉන්නවා 55ක් ඔය ඩොට් එකත් මගන්න මට හොඳට පේනවා හොඳේ එතන බලන්න මේ නූල අපි කෙලින්ද තියලා තින්නේ ඍජුවද තියලා තින්නේ හරි කෙලින්ද තින්නේ ඍජු මාර්ගයක්ද තියලා තින්නේ කොහොමද තියලා තින්නේ කියන අදහස ගන්න ඕගොල්ලෝ. ඒ අදහස ගන්න. ඒතර ඒ අදහස අරගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් අනිත් පැත්තෙන් ඇස තියෙන පැත්තෙන් අපේ ඇහැ තියලා අපිට බලත හැකි මේකේ ඇත්තටම අපිට කොයි විදිහටද පේන්නේ කියලා. එහෙනම් ලී පූරු ටික පැහැදිලි ආලෝකයේ ගමන් කරන බව පැහැදිලි ආලෝකය නිකුත් කරන
ආලෝක ප්‍රභවයක් තියෙනවා. ලී පුවරු තුල සිදුරු තියෙනවා. සිදුරු එකිනෙක යා කරමින් නූලක් තියෙනවා. ඒ නූල තියලා තියෙන්නේ සරල රේඛීයවද නැත්නම් හරි කෙලින්ද නැත්නම් ඇදේටද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. හරි. එහෙනම් අනිත් පැත්තෙන් අපි නිරීක්ෂණය කරමු. ටෝච් එක ওই පැත්තේ තිබිද්දි අපිට ටෝච් එකේ එළිය අනිත් පැත්තෙන් එනවාද පේනවාද කියලා අපි බලන්නට ඕනේ. බලන්න ඕනේ. හරි. අපි මේ සිදුරෙන් බලනවා ආලෝකය එනවාද පේනවාද කියලා. ෆෝන් එක අතේ නම් ටැබ් එක අතේ නම් බලන්න අපිට ටෝච් එකේ එළිය මෙතනින් පේනවද බලන්න. ටෝච් එකේ එළිය පේනවද? කතා කරලා කියන්නේ ටෝච් එකේ එළිය පේනවද? ඔව් සර්. ටෝච් එකේ එළිය පේනවද? ටෝච් එකේ එළිය පේනවා නම් හොඳට දිලිසුමක් පේනවා. පේනවද පුතේ? පේන්නේ නැහැ. ටෝච් එකේ එළිය පේන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවා ටෝච් එකේ එළිය නොපෙනෙන්නට හේතුව. ටෝච් එකේ එළිය නොපෙනෙන්නට හේතුව දන්නවා. මොකක්ද හේතුව? මොකක්ද හේතුව? මේ ලී පුවරු තුන තියලා තියෙන්නේ ඇදේට. කොහොමද පුතේ තියලා තියෙන්නේ? ඔව්. ඇදේට. ඒ කියන්නේ කෙලින් නෙවෙයි. එහෙනම් ලී පුවරු තුන තියලා තියෙන්නේ අපි කියනවා ඔයගොල්ලෝ කිව්වනේ ඇදේට. ඇදේට. ඔව්. කෙලෙන් නොවේයි. එහෙමනේ කිව්වා. තවත් තියෙනවා වචන කියන්න. මෙන්න අපි ඔය කියපු ඔක්කොටම දෙන මෙන්න මේ වචනේ දෙන්න පුළුවන්. මොකද්ද දෙන්න පුළුවන් වචනේ? ඕගොල්ලෝ කිව්වේ ඇදේට කෙලින් නෙවෙයි එහෙම කියලානේ. මම ඔතෙන්ට දෙන වචනේ තමයි මොකද්ද? සරල රේඛීයව නොවේ. හරිනේ? ඔන්න එකක් පෙන්නවා. දැන් හරිද? හරි සර්. හරි. එහෙනම් දැන් හේතුව දන්නවා ඇයි මේ ටෝච් එකේ එළිය අර සිදුර තුලින් ඇස දිබ්බහම අපිට පේන්නේ නැත්තේ කියලා. හරි. දැන් මේකේ දෙවනි ක්‍රියාකාරකම. දෙවනි ක්‍රියාකාරකම. දෙවනි එක. අපි බලමු. දෙවෙනි එක අපි බලමු. ඔන්න දෙවෙනි ක්‍රියාකාරකම. right. හරි. දැන් ඒ ස්ථානයේමයි ඒ උපකරණ ටිකමයි මේ විදිහට අපි පෙළ ගස්සලා තියෙනවා. මේ විදිහට පෙළ ගස්සලා තියෙනවා. ඔය ඕන් නැති එක්කෙනා අයින් වෙන්න. මං අයින් කරන්න කලින් අයින් වෙන්න හොඳේ. අද එවල ඇති ෆෝන් වලට මැසේජස් දෙකක් ෆෝන් වලට මැසේජස් දෙකක් එවල ඇති අද හවස ඔන්ලයින් පන්තිකාවයක් තියෙනවා මේ Zoom එක පස්සේ Zoom එකෙන් පස්සේ තියෙන්නේ දෙමව්පියන්ට සහභාගී වෙන්න කියන්නේ දෙමව්පියන්ට තියෙන්නේ ළමයින්ට නෙවෙයි පන්තිකාවය දැන් මෙතන ඉඳන් අපි ඇන්දොත් ඉරක් නූල තියෙන්නේ කොහොමද? එලි.
සරල රේඛීය. සරල රේඛීයව. සරල රේඛීයව තියෙන්නේ. එහෙනම් ක්‍රියාකාරකමට යන්න ලේසි. ටෝච් එක අනිත් පැත්තේ තියෙනවා. අපි එතනින් ඇස තබා බලනවා. එළිය පේනවද? ඔව්. ආ ඔව් සර්. එළිය පේනවා. එළිය පෙනුනේ නූල සහ මේ සිදුරු ටික කොයි වගේ පිහිටි නිසාද? සරල රේඛීයව. එහෙනම් ඒ සරල රේඛීයව තිබ්බ සිදුරු තුන දිගේ කවුද ආවේ? නූල. ආලෝකය ආවේ. කවුද කියනවා නූල ආවද? ඇඳ ඇති මේසයට. එහෙනම් ආලෝකය ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපිට මේකෙන් කියන්න පුළුවන් ඉන්නේ ආලෝකය මොන විදිහට ගමන් කරනවා කියලාද? සරල රේඛීයව ගමන් කරයි. ආලෝකය සරල රේඛීයව ගමන් කරනවා. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. මොන සිදුර තුල ආලෝකය එනවා. ඔව්. හරි. එහෙනම් ඔයගොල්ලන්ට මෙතන පැහැදිලිව පේනවා මේ තියෙන නූල් පොට කොහොමද තියෙන්නේ සරල රේඛීයව කියලා. මගේ ප්‍රශ්නය මේ කොටසට අදාළව. දැන් කවුරුත් කතා කරන්න බෑ. ඇස තියෙන තැන පේනවා, ඉටිපන්දම තියෙන තැන පේනවා, නූල් සහ සිදුරු පේනවා. දැන් අපි බලන්න ඕනි යහත රූපේ පරිදි ලීපුවරු ඉටිපන්දම් දැල්ල හා හරි කෙලින්. එහෙනම් හරි කෙලින් කියන්න වචනයක් කිව්වා කියන්න බෑ කාටවත් ලියලා මිසක දක්වන්න බෑ. තැබූ විට පමණක් ඇස දක්වා ගමන් කර එය පෙනේ. එතකොට මේ දෙවෙනි කොටස දැන් ඕගොල්ලෝ මේ කොටසට දාලා හිස්තැන් පුරවන්නට ඕනි. හරි දැන් පටන් ගන්න කරන්න. සලී ඉවරද?
වෙලාව ඇතිනේ. ඇති නේද වෙලාව? හරි. හරි. අපි බලමු. වෙලාව ඇති. එන අපි කියනවා ඉහත රූපේ පරිදි ලීපුවරු ඉටිපන්දම් දැල්ල හා හරි කෙලින්. ඒ කියන්නේ අපි අපේ විද්‍යාවේ භාෂාවෙන් කිව්වොත් කතා කරන්නේ සරල රේඛීයව. සරල රේඛීයව. තැබූ විට පමණක් ආලෝකය ඇස දක්වා ගමන් කර එය පෙනේ. මොකද්ද එය කියන්නේ? ආලෝකය. ඒ කියන්නේ ආලෝකය. ආලෝකය නැත්තම් ඉටි පන්දම. එතකොට අපිට ඊළඟට කියනවා නෝල මගින් අපට පෙන්වන්නේ ඉටිපන්දම් ආලෝකය පෙනෙන මාර්ගය. කොහොමද? සරල රේඛීය බවයි. ඔව්. මේ අනුව ආලෝකය කොහොමද ගමන් කරන්නේ පුතේ? සරල රේඛීයව ගමන් කරයි. එහෙනම් ආලෝකය සරල රේඛීය ගමන් කරන සාමාන්‍යයෙන් අප දැක තියෙන අවස්ථා මොනවද කියලා අපි බලන්න ඕනේ. විදුලි පන්දම දැල්ලුවිට. ඔව් විදුලි පන්දම දැල්ලුවිට. එහෙම නැත්නම් අපි වාහනයක ප්‍රධාන ලාම්පුවෙන් නිකුත් වෙන ආලෝකය. එමගත වාහන ප්‍රධාන ලාම්පුවෙන් නිකුත් වෙන ආලෝකය. වාහන ප්‍රධාන ලාම්පුවෙන් නිකුත් වෙන ආලෝකය. විදුලි පන්දමෙන් නිකුත් වෙන ආලෝකය. තවත් පුළුවන්. දෙකක් තේලා ඉවර කරන්න ඕනේ. තව පුළුවන්. ගස් අතරින් පහළට එන හිරු රැස්. ගස් අතරින් පහළට එන හිරු රැස්. මොකද පුතේ? වාහනයක ප්‍රධාන ලාම්පුවෙන් නිකුත් වන ආලෝකය. හොඳයි. අපි ඊළඟ එකට යමු. ඊගාවට මම මේකේ දෙවනි ක්‍රියාකාරකමට යනවා. දෙවනි ක්‍රියාකාරකමට. අපි බලමු දෙවනි ක්‍රියාකාරකම. බලමු. අංක 2. ආලෝකයේ සරල රේඛීයව ගමන් කරනවා කියලා ක්‍රියාකාරකම 2 දෙවෙනි එකෙන් අපි බලන්න. දැන් මේක පේනවා ඔයගොල්ලන්ට. මම බටයක් තියාගෙන තිනවා මේ තියෙන පිටිපන්දම ඉදිරියෙන් බලන්න. මේ බටේ කෙලින්ද ඇදේද? ඇදේ. 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 ඒ කියන්නේ කොහොම නෙවෙයිද තියෙන්නේ? සරල සරල රේඛීයව නොවේ තියෙන්නේ. සරල රේඛීයව නොවේ. එහෙනම් දැන් බලමු අපි මේක ආලෝකයේ පෙනෙන විදියට සකස් කරලා.
ආලෝකයේ පේනන විදිහට සකස් කරන්න කොහොමද බලමු. තවදර බලන්න. බලන් ඉන්න. දැන් සිදුර එහා පැත්තෙන් පේනවද? පේනවා. පේන්නේ? පේනවා. එහා පැත්තෙන් පේනවා නම් එහා පැත්තෙන් ඇතුළ වෙන ආලෝකය මේ පැත්තට එනවා. හොඳට පේනවා. එතකොට මේ විදිහට තියෙන්න නම් සිදුර එහා පැත්තෙන් අපිට සිදුර පේන්නේ ඒ බටේ එහා පැත්තේ නම් මේ පැත්තට ආලෝකය එන නිසා. ඒ හින්දා අපි කියනවා මේ අවස්ථාවේදීත් කොහොමද තියෙන්න ඕනේ බටය සරල රේඛීයව තිබිය යුතුයි ආලෝකයේ ගමන් කිරීම සඳහා. බටේ තියෙන පොතේ කොහොමද සරල රේඛීයව තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් විතරයි මේ බටේ තුලින් ආලෝකයේ ගමන් කරන්නේ. එහෙනම් අපිට මේ ක්‍රියාකාරකම් වලින් පේන්නේ ආලෝකය සරල රේඛීයව ගමන් කරන බව. එහෙනම් අපි ඒක සටහනට අරගෙනද බලන්න. අරගෙන නේද? අරගෙනද නැද්ද? අරගෙන තියනවාද? එතකොට පුතාලා ලියලා තියනවාද ක්‍රියාකාරකම දෙක කියලා? තියනව නේද? ඔව් සර්. එතකොට පළවෙනියට තියනව නේද බටයක් ඇද වෙලා තිනවා? මට කියන්න. තියනවද ඒක? නෑ නේද පුතේ? නෑනේ. තියනවා? ඒක තියෙන විදිහක් නෑ. ඔව්. දැන් අපි ඔය ක්‍රියාකාරකමත් ඔතෙන්ට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි කොලයක් ගමු. කොලයක් අරගෙන මෙන්න මේ විදිහට අපි අඳිමු. ඉතලා අපි ලියලා ඉන්න ඕනේ මෙතන ක්‍රියාකාරකම දෙක. අපේ ගොඩක් දේ පොත පිටිපස්සේ ක්‍රියාකාරකම දෙක. ඒ යටතේ අපි රූපය අඳිනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ අපි බටේ අඳිනවා මෙතනින්. අදිනවා අපි බටයක්. ඇඳලා අපි මෙතනින් තියනවා ඇස.
ඇස. ඊට පස්සේ අපි ඒ යටතේ ලියන්නට අවශ්‍යයි අයියෝ ආලෝකයේ ඇස දක්වා ගමන් නොකරයි හේතුව තමයි බටය සරල රේඛීය නැත. ඊකට අපි යනවා මේකේ දෙවන රූප සටහනට අංක 2ට හරි. දැන් මේක හැමෝම ඇඳ ගන්න ඕනේ මේ කයිවාරු නවත්තලා. ඔය කතාවල් ඔක්කොම නවත්තන්න. ඕක කොළවල යන්නේ දැන් අඳින්න පටන් ගන්න. සර් ඕක කොළේද ලියාගන්නේ ඔව් මේක කොලේ අඳින්න කිව්වේ. ඇන්ද සර් ලියා ගන්න ඕන ඒකවල ආ? ලියා ගන්න ඕන ඒ කොළේමද ඔව්. අඳින්නත් ඕන කොලේ ලියන්නත් ඕනේ කොලේ. කොලේ පස්සේ අලවන්න.
ලියලා ඉවරද? ඔව් සර්. ඔව් සර්. ලියලා සර්. හරි. නෑ සර්. ක්ලාස් එකේ ඉන්නේ. ලියලා ඉවරයි සර්. හරි. හොඳයි. හරි අපි යමු අනිත් කොටසට. ඊගාවට අපි කතා කරන්න යන්නේ ආලෝකය ගැන තවත් අලුත් කොටසක්. බලමු. ආලෝක කිරණ හා කදම්බ. ඒක තමයි අපි කතා කරන්න යන දැන් අලුත්ම මාතෘකාව. කිරණ හා කදම්බ. අපිට වටහා ගන්න පුළුවන් වෙයි මේ ක්‍රියාකාරකම ඇතුලේ ඉඳගෙන ආලෝක කදම්බයක් කියන්නේ මොකද්ද? ආලෝක කිරණයක් කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ ක්‍රියාකාරකම කරන්නේ මෙහෙමයි. සිහින් සිදුරු සහිත පනාවක්. අපිට මේකට අවශ්‍යයි පනාවක්. එතකොට අපි පනාව අරගෙන පනාවක් ගෙන සුදු කඩදාසියක් මත තබා විදුලි පන්දමකින් නිකුත් වන ආලෝකය පනාව තුලින් යවනු ලැබේ. එය පහත පරිදිය. එතකොට රූප සටහන ඇඳලායි තියෙන්නේ. එය පහත පරිදිය. එතකොට පනාව පැහැදිලි, ආලෝක කදම්බේ පැහැදිලි, විදුලි පන්දම පැහැදිලි. කිරණ බලන්න ඕනේ මේ විදිහට එනවද කියලා. එහෙනම් අපි යනවා ඊළඟට බලමු මේ ක්‍රියාකාරකම මේ විදිහටම අපිට එයිද කියලා. බලමු. බලන්න. දැන් ළමයින්ට පේන්න ඕනේ මෙතන තියෙන කොටස් ටික. ආලෝකය නිකුත් වන විදුලි පන්දම පේනවා. මෙතන එක කොටසක් පේනවා. එතකොට මේ හරියේ පේන මේ සිහින් කළු පාට නෙවෙයි. සිහින් සුදු පැහැයිරි. සුදු පැහැයිරි. සිහින් සුදු පැහැයිරි. මෙන්න මේවා. නිරීක්ෂණය කරන්න ඕනේ. මොනවද කියලා. දැන් බලමු. සිහින් සුදු පාට ඉරි. එහෙනම් මේ පැහැදිලිව පේන ඕගොල්ලන්ට ඔය සුදු පාට ඉරි ටික බලන්න මොනවද කියලා. ඒ ආලෝකයේ ඉතා සිහින් ගමන් මාර්ග. සිහින් ගමන් මාර්ගයක්. එතකොට දැන් අනිත් තැන්වල තියෙන්නේ සිහින් ගමන් මාර්ග නොවේයි. දැන් අපි මෙන්න මේ ස්ථානවල ගත්තොත් එහෙම මේ තැන ආලෝකයේ සිහින් ගමන් මාර්ගයක් නෙවෙයි. මේ කොටස. එතකොට මේ හරිය ගත්තොත් අපි කියනවා මේවට ආලෝකයේ ඉතා සිහින් ගමන් මාර්ග කියලා. ඉතා සිහින් ගමන් මාර්ග. ඒතර මෙන්න මේ වගේ සිහින්. දැන් මේතනින් ඇන්දොත් මේ කොටසේ මට සිහින් ඉරක් අඳින්න පුළුවන්. අන්න ඒ වගේ ගමන් මාර්ගයක්. සිහින් ගමන් මාර්ගයක් අපි හඳුන්වනවා ආලෝක කිරණයක් කියලා. ආලෝක කිරණයක්.
මෙතන ආලෝක කිරණ නෙවෙයි තියෙන්නේ මේ ස්ථානේ. ඒ ස්ථානේ තියෙන්නේ කිරණ නොවේ. ඒ ස්ථානේ තියෙන්නේ කදම්බ. බොහොම හොඳයි. එතකොට මේ විදිහට අපිට කදම්බ අඳින්න පුළුවන්. ආලෝක කදම්බයක්. ආලෝක කදම්බයක් නෙවෙයි මම දැන් මේ අඳින්නේ තාම. තාම අඳින්නේ සරල රේඛා. ඒ සරල රේඛා ආලෝක කදම්බයක් බවට පත් වෙන්නේ එයාගේ මැදින් අපි මේ විදිහට ඊ තල ලකුණක් යෙදුවොත් විතරයි. ඊ හිස් ලකුණක් යෙදුවොත් විතරයි. එතකොට අපි මේ කොටසට කියනවා Galaxy A7 මගෙන් කණ්ඩ ඕනිද? ඔය රියන් දිනවා මට පේනවා මම මේ ෆෝන් දෙක මම මෙතන තියාගෙන කම්පියුටර් දෙකකින් බලාගෙන ඉන්නේ. ඔක්කොම බලාගෙන ඉන්නේ. ගෙදරට එන්න කියලා කොතනද දෙනවා තාත්තා හරි අම්මා හරි කන පැලෙන්න දෙකක් දෙනවා හොඳේ. මෙතන කම්පියුටර්ස් දෙකක් තියෙනවා හොඳේ. එකකින් මම කරනවා අනිත් එකෙන් මම බලන් ඉන්නවා කරනවද වැඩ ටික හොඳේ. එතකොට සිහින් ගමන් මාර්ගයයි ඊගාවට සිහින් මාර්ගවල එකතුවයි පෙන්වන්නේ. කොටස් දෙක. එහෙනම් ක්‍රියාකාරකම හරි අපි යනවා අපේ නෝට් එකට. දැන් නෝට් එක බලන්න. කදම්බය මෙන්න මේ කහ පාටින් දැක්වෙන කොටස පනාව තුලින් ගමන් කරාට පසුව අපිට පැහැදිලි වෙනවා ඒ පැත්තේ තියෙන්නේ සිහින් ගමන් මාර්ග. හේවත් මොනවද පුතේ වේ නම? ආලෝක කිරණ. කිරණ නම් ඕගොල්ලෝ වැරදියට තමයි ඇඳලා ඇත්තේ. මෙතනින් දාන්න ඕනේ මොනවද? ඊ හිස් ලකුණු. ඊ හිස් ලකුණු කරන්නට ඕන. ඔය විදිහට. ඔක්කොම ලකුණු කරන්න ඕනේ ඊ හිස් දාලා. හරි. තේ මාට. හරි. එහෙනම් විදුලි පන්දමෙන් විහිදෙන ආලෝකය ආලෝක කදම්බය. මෙතන යායන්නක් වැඩි. පනාව තුලින් ගමන් කිරීමෙන් පසු දක්නට ලැබෙන්නේ මොනවාද? කියන්න උත්තරේ. පනාව තුලින් ගමන් කිරීමෙන් පසු දකින්න ලැබෙන්නේ මොනවද කියලා අහනවා. ආලෝක කිරණ. ආලෝක කිරණ. ආලෝක කිරණ. ඔව් ආලෝක කිරණ. එහෙනම් ලියන්න. ඉතින් ඕනේ කියන්නේ කියලා කටවරක්. ඊගාවට දෙවෙනි එක කියනවා මෙහි ඇති ආලෝක කිරණයේ හැඩය කුමක්ද කියලා. සරල රේඛී. සරල රේඛීය. සරල රේඛීයයි. හැඩේ සරල රේඛීයයි. හරි.
ඊගාවට අපි නිරූපණය කරනවා ආලෝක කිරණ සහ ආලෝක කදම්බ. එහෙනම් අපිට විභාගෙදී ඇහුවොත් එහෙම ආලෝක කිරණයක් යනු කුමක්ද කියලා අපි දෙන්න ඕනේ උත්තරේ තමයි පුතේ මේ තියෙන්නේ. ආලෝකයේ ඊතා සිහින් ගමන් මාර්ගයක් ආලෝක කිරණයකි. ඊගාවට අපි කදම්බය කියලා හඳුන්වන්නේ කොහොමද? කිරණ රාශියක එකතුවක් ආලෝක කදම්බයකි. දැන් මේ දෙක highlight කරගන්න. නැත්නම් යටින් රතු පෑනෙන් ඉරක් ඇඳගන්න. highlight කරගන්න නැත්නම් රතු පෑනෙන් යටින් ඉරක් ඇඳගන්න. ආලෝකයේ සිහින් ගමන් මාර්ගයකි කිරණ රාශියක එකතුවකි. Sir, හරි. Hello. ඔව්. Sir, hi. හරි දැන් highlight කරලා ඉවරයි. එන ආලෝක කිරණ එකතු වුණොත් මොකක්ද හැදෙන්නේ? රාශියක එකතු වී ආලෝක කිරණ එකතු වුණොත් මොකක්ද හැදෙන්නේ? ආලෝක කදම්බයක් හැදෙනවා. ඔව්. එන ආලෝක කිරණ රාශියක් එකට එකතු වී කදම්බයක් සෑදී. ඔව්. ආලෝක කිරණ රාශියක් එකතු වී ආලෝක කදම්බයක් සෑදී. හොඳයි. අපි යනවා ඊළඟ ක්‍රියාකාරකමට. ක්‍රියාකාරකම තමයි මේකේ තියෙන්නේ. බලමු. විභාගෙට 3 වතාවක් අහලා තිබුණා මෙන්න මේ ක්‍රියාකාරකම. දුමෙන් පිරුණු වාතය ලේසර් කිරණයක් නිකුත් කරන එකක්. දැන් මම ගිය සතියේදී සාමාන්‍ය වාතය ගැන කතා කළා. එතකොට අර පාරදෘශ්‍යද පාරභාෂකද පාරාන්ධද කියන වගුවේ වාතය කියලා දක්වන්නට කිව්වා. ඒ කොටස බලන්න ගිහිල්ලා. පෙරලලා බලන්න. ඒ කොටස පෙරලලා බලන්න. එතකොට ආලෝකය මොන මාධ්‍යයක් වාතය මොන මාධ්‍යයක්ද? පාරදෘශ්‍ය. එහෙම ලියලා තියෙනවද? ඒක ලියලා තියෙනවද? सामान्य වාතය පාරදෘශ්‍ය
පාරදෘශ්‍ය වේ. සාමාන්‍ය වාතය පාරදෘශ්‍ය වේ. දැන් සාමාන්‍ය වාතය නොවේ මෙතන තියෙන්නේ. මොන වාතයේද? මොන වාතයේද තියෙන්නේ? කතා කරන්නේ. දුමෙන් පිරුණු වාතය. දුමෙන් පිරුණු වාතය. දුමෙන් පිරුණු වාතය. දුමෙන් පිරුණු වාතය. එතකොට අවබෝධ කරගන්නට අවශ්‍ය දේ තමයි දුමෙන් පිරුණු වාතය පාරදෘශ්‍යද පාරභාෂකද පාරාන්ධද? පාර පාරභාෂක. ඔව්. අපි දුමෙන් පිරුණ වාතයට කියන්නේ පුතේ පාරභාෂකයි. පාරභාෂකයි. එතකොට ලේසර් කිරණය ওই විදිහට යනවා. දැන් ඔයගොල්ලෝ බලන්නකෝ. අපි ලේසර් එකක් ඇල්ලුවොත් එහෙම බිත්තියකට ගිහිල්ලා බිත්තිය වදින එක පේනවා. යන පාර පේනවද? නෑ. දුර ඉඳන් අපි ලේසර් එකක් අපි බිත්තියකට අල්ලනවා. ඒ බිත්තිය දක්වා යන මාර්ගය පේනවද? නෑ. ගිහිල්ලා වදින තැන පේනවද? ඔව්. එතකොට මේ සාමාන්‍ය වාතයනේ. එහෙනම් සාමාන්‍ය වාතයේ පාරදෘශ්‍ය නිසා තමයි යන පාර පේන්නේ නැත්තේ. එහෙනම් බලමු මේ ක්‍රියාකාරකමට ගිහිල්ලා කොහොමද අපිට ලේසර් එක පේන්නේ කියලා. ලේසර් එක පේන හැටි අපි බලමු. එතකොට මේක දැන් ඔයගලන්ට ෂෙයා වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ලේසර් ආලෝකයේ නිකුත් වෙන ස්ථානය. එතකොට මෙතන තියෙනවා ලේසර් කිරණය. මේ බෝතලය ඇතුලේ මොනවද තියෙන්නේ? මොනවාද? දුමෙන් පිරුණු වාතය තියෙනවා. එතකොට මේ බෝතලයේ ඇතුලේ සාමාන්‍ය වාතය තිබුණා නම් මේ කිරණය යන මාර්ගය පේනවද? පේන්නේ නෑ. පේන්නේ නෑ. අහ ගන්න ඕනේ හොඳට. පේන්නේ නෑ. පේන්නේ නෑ. මේ පාර පේන්නේ නෑ. එතකොට දැන් මේ පාර පේන්නට හේතුවක් තියෙනවා. මේ යන පාර ලේසර් එකෙන් නිකුත් වෙන ආලෝකය අපිට පේනෙන්නට හේතුවක් තියෙනවා. මොකද්ද පේනෙන්නට හේතුව? බෝතලේ ඇතුලේ දුමෙන් පිරුණු වාතය තිබුණ නිසා. දුමෙන් පිරුණු වාතය පාරභාෂක නිසා. very good. පිරුණු වාතය නිසා. ඔව්. දුමෙන් පිරුණු වාතය පාරභාෂක නිසා. ඔව්. පිරුණු වාතය පාරභාෂක නිසා. මොකද්ද වාක්‍යයෙන් කියවෙන්නේ? දුමෙන් පිරුණු වාතය පාරභාෂක නිසා ආලෝකය ගමන් කරන මාර්ගය අපට වෙන්නේ. එතකොට මේකේ තියෙන වැදගත්ම කොටස අමතක කරන්න බෑ. මෙන්න මේක. ගමන් කරන මාර්ගය. ගමන් කරන මාර්ගය පේනවා. ඒකයි හේතුව. ගමන් කරන මාර්ගය පේනවා. පේන්න හේතුව ඉදිරිපත් කළා තියෙනවා. හරි? එහෙනම් අපි යමු. රමේෂ් මොකද පිඹින්නේ? ඈ?
ඔය Nokia 2.2 ෆෝන් එක පිඹිනවා. වෙන රූප සටහන ඇඳලා තිනවා. තිසුර මොකද පිඹින්නේ? ඕක ඔෆ් කරගන්න. දැන් උත්තර ලියන්න ඕනේ. 1 2 3 4යි. ප්‍රශ්න 4ක් තියෙනවා. උත්තර ලියන්න ඕනේ. දැන් උත්තර ලියන්න කෑනු ගහ. ඔය විදුරිටයි පංචලීටයි වෙන වැඩක් නැද්ද? ඕක මේ ෆෝන් එකේ ඇඟිලික ගහින්නක මං වැඩ කරන්න ඈ? හරි. හරි සර්. හරි පොඩ්ඩක් ඉන්න අනිත් අය ඉවර වෙනකම්. තිසත් රංචික ඉවරද? මොකද උතන නැටිල්ල?
අපි බලමු. සාමාන්‍ය වාතයේ ආලෝකයේ කවර මාධ්‍යයක්ද? පාරදෘශ්‍ය පාර දෘශ්‍ය. බෝතලය දුමෙන් පිරුණු විට ආලෝකයේ ගමන් මඟ අපට පෙනේ. එය කවර ගමන් මාර්ගයක්ද? සරල රේඛීය ගමන් මාර්ගය. ඔව්. දුමින් පිරුණු වාතයේ ආලෝකයේ කුමන මාධ්‍යයක්ද? පාරභාෂක. සාමාන්‍ය වාතය එවැනි අවස්ථාවන්ට පත්වන අවස්ථා දෙකක්. මීදුමේදී ඔව්. දුමින් පිරුණු විට මීදුම ඇති අවස්ථාවක උදෑසන ගස් අතරින් හිරු රැස් පතිත වන විට ගිනි ගොඩකින් දුමක් නැගෙන විට වෙන අවස්ථා. වෙලා ඇති. හරි. ඊගාවට අපි යන්නේ ආලෝකයේ ප්‍රයෝජන. ආලෝකයේ ප්‍රයෝජන. දැන් මේවා දෙන්න වෙන්නේ නැහැ. දෙන්න වෙන්නේ නැත්තේ දැන් ඉස්කෝලේ පටන් ගන්න එකක් නැහැ. දැන් මේ වන විට ලෙඩුන් සංඛ්‍යාව 1620ක් වෙනවා. ඉතින් දැන් අංක 4යි 1යි 6යි 2යි 0යි. ඉඳා අපි දැන් දන්න විදිහට ජූලි මාසයේ ඉස්කෝල පටන් ගන්නට නියමිතලු. ඉතින් අර පිට රටින් එන ලෙඩ්ඩු ටික ලංකාවට ආවොත් එහෙම ඉතින් දෙයියන්ගෙම පිහිටයි. ඒවා අපි දන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලන්ට මේ පැත්තේ එන්න වෙන එකකුත් නැහැ දැම්ම. මං ගෙන්න ගන්නෙත් නැහැ. එහෙම තමයි හම්බෙන්නට වෙන්නේ. හින්දා කාට හරි පුළුවන් නම් print out එකක් ගන්න. එහෙම නැත්නම් මේක අඳින එක හරි සරල කාරණාවක්.
ආලෝකයේ ප්‍රයෝජන. මොකද්ද මේ ප්‍රයෝජනේ? ශාක තුල හිරුවෙලිය මගින් ආහාර නිෂ්පාදනයට ශාක තුල හිරුවෙලිය මගින් ආහාර නිෂ්පාදනය කරන්න ආලෝකය අවශ්‍ය වෙනවා. ඔව්. සර් ඔව්. සර් ඔක අඳින්න ඕනිද? මේක ඇන්දොත් තමයි හොඳ දෙන්න බෑනේ. හා සර්. ඒකයි වැඩි. මේක අඳින්න ඕනිද? ඔව්. ඔව් දැන් ඕක මේ වෙලාවේ මං අඳින්න දෙන්නේ නැහැ. මොකද ඕගොල්ලන්ට නෝට් එක දීලා තිනවා. ඒ නෝට් එකේ මේක තියෙනවා. නේද? එතකොට පුතේ ඕගොල්ලන්ට මේක නම් කරන්න ගියාම හරි සරලයි. නම් කරන්න ඉතාම සරලයි මේක. මොකද අපි මෙයාට දාන්නේ හිරු එළිය කියලා. එයාට හිරු එළිය කියලා අපි දාන්නේ. එතකොට මෙයාට දාන්නේ මොන ශාකයේද? හරිත ශාකය. එතකොට මෙයා ඵලය. එතකොට ශාක මුල් වලින් ගන්නෙ මොනවද? ජලය. ජලය. ඒව දන්නවා ඔක්කොම උගන්වලා තින්නේ. හරි? ජලය ගන්නවා. එතන මේ පත්‍රය පිට කරන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ්. ඔක්සිජන්. ඔක්සිජන්. පත්‍රයට උරා ගන්නෙ මොනවද? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. ඔය ඔක්කොම දන්නවා උගන්වලා තියෙන්නේ. දැන් අපි ඊළඟ රූපයට යන් ඒකත් නෑ. බලන්න. පෙනීම ලබා දීමට. දැන් මේ වෙලාවේ පෙනීම ලබා දෙන්න දැන් මේක රෑ වෙලාවක්නේ. දැන් වෙලාව 7:00 විතර ඇති. එතකොට මේ වෙලාවේ ආලෝකය නෑ. ඉර බැහැලා ගිහිල්ලා අපේ ප්‍රධාන ආලෝක ප්‍රභවය නෑ. ඒ නිසා අපිට ආලෝකය ලබා ගන්නට අපි පාවිච්චි කරනවා ආලෝක ප්‍රභවයක්. ආලෝක ප්‍රභවයක්. ඒවා තමයි එතන තියෙන්නේ. එතකොට ලයිට් එකක් අඳින එක අමාරු නෑ. ලයිට් එකක් අඳින්න පුළුවන්. එහෙම අඳිමු. දැන් දෙන්න පුළුවන් කමක් නැහැ නේ පුතේ. ඕගොල්ලෝ ගෙන්න ගන්න එහෙම බෑ. ඒ නිසා ප්‍රශ්න ගෙනාවොත් එහෙම. ඊගාට ප්‍රදීපනය. ප්‍රදීපනය කියන්නේ තොරණ වෙසක් සංදර්ශ වෙසක් කූඩු මෙන්න මේගේ අවස්ථාවලදී ආලෝකයෙන් අපි විසිතුරු දේවල් කරනවට ප්‍රදීපනය කියලා කියනවා. එහෙනම් ප්‍රදීපනය කියන තැන ලියන්න. ප්‍රදීපනය කියන තැන ලියන්න. ආලෝකය ඇසුරු කර ගනිමින් ආලෝකයේ යෙදීමෙන් නැත්නම් ආලෝකයේ මගින් ලියන්න. ආලෝකය මගින්. ඔව්. නිර්මාණ කිරීම ප්‍රදීපනයයි. 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 සර් ඔය රූප දෙක අලවන්නද? රූප දෙක තියෙනවා නම් අලවන්න. වෙසක් කූඩුවක් අඳින්නේ කොච්චර වැඩක්ද පුතේ? වෙසක් කූඩුවක් අපිට ඉතාම සරලව ඇඳත හැකිනේ. ඔය බලන්නකො. මොකද රැලි දාන්න. ඔය ප්‍රදීපනේ. තොරණක් අඳින්න බෑ. තොරණක් හොයාගෙන ඉතින් අලවන්න වෙයි. ඊගාව 3.
සංඥා නිකුත් කිරීමට. සංඥා නිකුත් කරන ස්ථාන මෙන්න තියෙනවා. අපි පාර පනින්න ඕනි රතු වැටුනහම නේද? අපි පාර පනින්න ඕනේ රතු පාට එළිය වැටුනහම නේද? ඔව් සර්. ඇත්තද? නෑ සර්. නෑ. කිසි කෙනෙක් දීපු උත්තර හරියව නෑ. මොකද මගේ ප්‍රශ්නේ අඩුවක් තියෙනවා. හරියට අහන්න ඕනේ. අපි පාර පනින්න ඕනේ රතු වැටුනහමද? එතකොට දැන් අපි ඉන්නේ පාරේද? අපි ඉන්නේ වාහනේද කියලා කල්පනා වෙනවනේ. අපි වාහනයක හිටියොත් මොකක් වැටුනහමද අපි නවත්තන්න ඕනේ? කොළ වැටුනහම. හොඳයි. අපි වාහනයක යනවා නම් මොකක් වැටුනහමද නවත්තන්නේ? රතු පාට. කොළ වැටුනහම කොළ පාට වැටුනහම අපි වාහනේ ඉන්න අය මොකද කරන්න ඕනේ? ගමන් කරන්න ඕනේ. හරි. දැන් එතකොට මේක අවස්ථාවක්. එහෙනම් මාර්ග සංඥා මේ මොකද්ද? ප්‍රදීපාගාරය. එහෙනම් කලර් ලයිට් එකක් ඔතනින් අඳින්න. මාර්ග සංඥා කියලා ලියන්න යටින්. යටින් ලියන්න මාර්ග සංඥා කියලා. මාර්ග සංඥා කියලා යටින් ලියන්න. ඊගා අනිත් එක දාන්න. ප්‍රදීපාගාරය. ප්‍රදීපාගාරය. දැන් ඔය ඔතන මේ සමහර අයට නෝට් නැත්තම් ඕකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තාම හරි. ඊගාට හතරවෙනි කාරණාව තියෙනවා sannivedanayට. පණිවිඩ හෝමාරුව සඳහා දැනට ඇති නවතම ක්‍රමය, ඒ කියන්නේ වේගවත්ම ක්‍රමය ප්‍රකාශ තන්තුව. ආලෝකය ගමන් කරන තන්තුවක් දිගේ පණිවිඩ යවනවා. ලංකාවේ තියෙනවා. අපි කියනවා ෆයිබර් ඔප්ටික්ස් කියලා. ආලෝකය මගින් පණිවිඩ යවන විට ඉතා වේගයෙන් ඒවා ගමන් කරයි. ඒක එතකොට ආලෝකය මගින් පණිවිඩ යවන්නත් පුළුවන්. ආලෝකය ඔස්සේ පණිවිඩ යවන්නත් පුළුවන්. ඒකටත් ආලෝකය එනම් ප්‍රයෝජනයක් වෙනවා පණිවිඩ යවීම සඳහා. ඊගාවට වෛද්‍ය කටයුතු වලට උපකරණයේ නම එන්ඩොස්කෝප්. උපකරණය මගින් සිරුර තුල ආබාධ සහිත ස්ථාන නැරඹීමට. එහෙනම් ලයිට් එකයි කැමරාවයි. ආලෝකය නිකුත් කරන්නේ අපි එළියේ ඉඳගෙන ඒ ආලෝකයේ තන්තුවක් දිගේ ගමන් කරනවා. ඊගාවට මීදුම ඇති විට හොඳින් පෙනීම ලබා ගැනීමට පාවිච්චි කරනවා ෆොග් ලයිට්. පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ ලයිට් කියනවා මොකද්ද? මොකද ඇහුවේ? ෆොග් ලයිට් කියන්නේ මොකද්ද? අර වාහනේ තියෙන්නේ මීදුම ඇති විට ගමන් කරන්න පහලෙන් තියෙන ලයිට් වර්ගයක්. දැකලා නැද්ද? ඒතර දැන් මේ වාහනේ නම් ගොඩක් තියෙනවා. මෙන්න මේ පහලින් තියෙන කහ පාට හුරු එලියක් විහිදුවන ලයිට් වලට කියන අපි ෆොග් ලයිට්.
හරිද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර් මේ රූප අඳින්නද? දැන් කීපාරක් ඕක කිව්වද? ෆොග් ලයිට් නම් අඳින්න බැරි වෙයි. ඔයාගේ අරවන හොඳයි. දැන් වෙලාව ඇති හැමෝටම මලීෂා නටන වෙලී ඉඳගෙන. ජලංගනා. හරි. දැන් අපි පාඩම් දෙකක් ඉවරයි. ඔව් සර්. ඔව්. පාඩම් දෙකක් ඉවරයි. එතකොට අපි මේ පාඩමේ මම දාලා තිනවා ටියුට් එක දැක්කද? ඔව් සර්. ඔව් ටියුට් දෙකක් තියෙනවා. මේ ටියුට් දෙකෙන් එකක් ටෙස්ට් එක, අනිත් එක අපි සාකච්ඡා කරන ටියුට් එක. ඔය දෙකටම ලියලා තියෙන්න ඕනේ ලබන සතියේ. සර්. ඔව්. දෙකම ලියලා තියෙන්න ඕනේ ලබන සතියේ වෙනකොට. සර්. දැන් අදින් පාඩම අවසానයි. අදින් පාඩම අවසానයි. ආ? ආ? සර් ටෙස්ට් එක චුට්ටක් පෙන්නන්නකෝ. මොකද්ද? ටෙස්ට් එක පෙන්නන්නකෝ. ඒ ටියුට් එක එවල තියෙන ෆෝන් එකට? කොයි පේපරේද කියලා කොයි පේපරේ? කොයි පේපරේ කියන්නේ පේපර් දෙකම කරන්න කිව්වම කොයි එකද කියලා අහන්න එපා. දෙකම කරන්නනේ කියලා තියෙන්නේ. එතන මේ එකක්. මේකේ රූප ටිකක් තියෙනවා. print out ගත්තා නම් හරි. තේරුණාද? ඔව්. ඊගාට මේ අනිත් ටියුට් එක. මේ අනිත් එක. දෙකටම උත්තර ලියන්න ඕනේ. අනිත් දවසේ බලනවා. එහෙනම් දැන් ඇද්ද? ඈ? මොකද්ද? අර ඉස්සෙල්ලා අන්තිමට දාපු රූපේ පොඩ්ඩක් දානවාදයි. මොන රූපෙද? අර රූප ටිකක් තිබ්බේ. ඒක රූප ටික දැන් ෆෝන් එකට ආවේ කිව්වම දැන් මොකද්ද මං ආයේ රූප දාන්න ඕනේද ඔයාලට? අපේ භාගයක් තියෙනවා. දැන් මාතෘකාව ඊගාවට මොකද්ද? අපි කතා කරන්න යනවා ඊළඟ අලුත් මාතෘකාව. මොකද්ද? ශබ්දය හා ඇසීම. ඔව්. නෝට් ලියලානේ තියන්නේ? ඔව් සර්. ඔව්.
ලියලායි තියෙන්නේ. ආ හොඳයි. කමන්නේ සින්දුවක් කිව්වට ශබ්දය ඇසීමනේ නේද? ඔව්. මේකේ නම කියන්නකෝ. මෙන්න මේ උපකරණේ නම කියන්න. සිලිසිලිය. සද්ද ඇහෙනවනේ. සද්ද ඇහෙනව නේද? ඇහෙනවනේ? ඈ? නැහැ. ඔය මට කියන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ සර්. බොරු කියන්න එපා මේ ගල්ලිබ්බ බොරු කියනවා. ඇහෙන්නේ නැහැ සර්. ඇහෙනවා සර්. ඔව් ඇහෙනවා. හොඳට ඇහෙනවා. ශබ්දයක් නිකුත් වෙනවා. තව එකක් බලමු. බලනවද? ආ. බලන්න. බලන්න. ඔක දැකලා තියෙනව නේද? ඔව්. ආ. තව එකක්. තව එකක් බලනවද? එපාද? සද්දෙන් කියන්න පුළුවන් නේද? බලන්න මේ විදිය හොල්මන් දැකලා තියෙනවද කියලා. මෙයා වඳුරනවද බලන්න. කවුද ඔව් කිව්වේ? මම පෙන්වෙත් නැතුව. ඔව් සර්. ආ. ඔව් කිව්වේ කොහොමද පෙන්වෙත් නැතුව? මෙයා අඳුරනවද බලන්න. බලන්න. කරු. අඳුරනවද? ඔව්. කවුද? ඔව්ද? කවුද? කෙම්බේ. නෑ. මෙයා එහෙම කෙම්බෙන්නේ නෙවෙයි. මෙයාගේ නම හයිලා. මෙයා ඉන්නේ ඇමරිකාවේ. හයි දෙන්න කවන්නේ. එක හතරයි.
ඔය යටින් නම දාලා තියෙන්නේ. ජලංගනාව ඔහොම ඉන්න එපා. අශිනේ හරි ඇති. දැන් ඕගලන්ට පාඩම ශබ්දය හා ඇසීම. මේ තව එකක්. මට කියන්න මෙන්න මේකෙදි හඬක් නැගෙන්නේ කොහොමද කියලා. හොඳට බලන්න. මෙතන තියෙන්නේ වයින් ග්ලාස් එකක්. වයින් ග්ලාස් එකක් තියෙන්නේ. මේ බලන්න. මොකද වෙන්නේ කියලා. වයින් ග්ලාස් එක පිරිමදින්නේ අතින්. ආයි බලමු. ආයි බලන්න. අනිත් විදිහට පුළුවන්. ගෙදරදී ඕගලන්ට කරලා බලන්න පුළුවන්. දැන් මේකට ගෙදර වයින් ග්ලාස් එකක් තිබුණත් එකයි නැතත් එකයි. දැන් මම මේක වීදුරුවකිනුත් කරනවා අය. හරි වීදුරුවකිනුත් පුළුවන්. හැබැයි මෙච්චරයි වෙන්න ඕනි. හොඳට සබන් දාලා පුතේ ඔය ඇඟිල්ල හරි අත හරි හොද ගන්න ඕනි. හරිද? අතේ කුණු තියෙන්න බෑ. ඊට පස්සේ වතුර ටිකක් ඇඟිල්ලට අරගෙන වතුර චුට්ටක් ඒ ඇඟිල්ල තෙම්මගෙන කිහිප වරක් පිරිමදින්න ඔය විදිහට වයින් ග්ලාස් එක හරි වීදුරුවේ කට හරි. හැබැයි වයින් ග්ලාස් එක මම අල්ලලා තියෙන තැන බලන්න කොහෙද කියලා. වයින් ග්ලාස් එක මම අල්ලලා තියෙන තැන බලන්න කොහෙද කියලා. මං අල්ලලා තියෙන්නේ මැදින් නෙවෙයි යටින්. මැදින් ඇල්ලුවොත් හඬක් එන්නේ නැහැ. යටින් අල්ලන්න. ඔය විදියට. ඊට වඩා තව හොඳ දෙයක් තියෙනවා මේකට. වතුර නැතුව අපිට ඇඟිල්ලේ භූමි තෙල් ටිකක් ගාලා ඊට වඩා හොඳට මේක කරන්න පුළුවන්. ඔව්. එතන අපි කතා කරන්නට යන්නේ ශබ්දය සහ ඇසීම කියන මාතෘකාව. ශබ්දය සහ ඇසීම. ශබ්ද ඕනෑ තරම් අපට පරිසරයේ තියෙනවා. ඕනෑ තරම් අපට පරිසරයේ තියෙනවා. අපේ ගෙදර ඇතුලේ පිට පාරේ එතකොට විවිධ ස්ථානවල අපේ ඇඟ ඇතුලෙන් එක එක ශබ්ද ඇහෙනවා. ශරීරය ඇතුලෙන් පවා එක එක ශබ්ද ඇහෙනවා. එතකොට අපි ශරීරය ඇතුලෙන් නැගෙන හඬ තමයි පිට කරන්නේ. ශබ්දයේ හැටියට. අපි කතා කරන්නේ. කුරුළු නාදය. ඒ කුරුල්ලගේ හඬ. ඒ විදිහට ගොඩක් තියෙනවා ශබ්ද. ඇසීම සිදුවන අවයවයේ කන. එහෙනම් මේ සඳහන ශබ්දය anu ශක්ති විශේෂයකි. ශක්තියක්. ඉස්සෙල්ලාම මම කතා කරේ දෙවනි වාරේ පාඩම ශක්තිය. දෙවනි වාරේ පළවෙනි පාඩම ශක්තිය පටන් ගත්තේ. එහෙනම් ශබ්දය කියන්නේ ශක්ති විශේෂයක්. ඒකට කියන සමාන වචනයක් මෙතන තියෙනවා. ඒකට කියන සමාන වචනයක් තියෙනවා මෙතන. මොකද්ද සමාන පදේ? අන්න සමාන පදේ මොකද්ද? ධ්වනිය. අපාවට පරිසරයේ විවිධ ශබ්ද ඇත. පරිසරයේ තියෙන විවිධ ශබ්ද.
අපට ඇසෙන විවිධ ශබ්ද නිවස තුල ඇදට ගිහින් නිදා ගන්න කොතන නිදාගන්නේ? මොකද තුසිනේ ගුවන් විදුලියේ හඬ රූපවාහිනියේ හඬ පංකාවේ හඬ රාමයෙන් ජලය පිටවන හඬ දොර විවර කරන හඬ පවුලේ අයගේ කටහඬ ඒ ගෙදර ඇතුලේ අපිට ඇහෙන හඬවල් ඒව ඔක්කොම අපි ලියලා තිනවා අඩුවක් නැහැ ඊට පස්සේ අපේ ගෙවත්තේ අපිට විවිධ ශබ්ද ඇහෙනවා ගෙවත්තේ අපි ගෙන් එළියට බහැලා බැලුවොත් උදේට දවල්ට රැයට මේ ශබ්ද ඇහෙන්න පුළුවන් කුරුළු නාදය සතුන්ගේ නාද වාහන පන ගන්නවන හඬ සීනු හඬ ගස්වල කොළ සෙලවෙන හඬ කොළ පෑගෙන හඬ දැන් කවුරු හරි සතෙක් හරි අපි හරි ඇවිදොත් කොළ පෑගෙන හඬ අපිට ඇහෙනවා ඊගාවට මාර්ගය අසල අපිට ඇසෙන ශබ්ද මාර්ගය අසල අපිට ඇහෙන ශබ්ද තියෙනවා වාහනවල හඬ එන්ජිමේ හඬ නලා හඬ ඔව් රියානතුරු වල හඬ ඔව් ඊගාවට තිරින්ග හඬ කියන්නේ වාහනවල බ්‍රේක් ගහන හඬ ඇහෙනවා සමහර වෙලාවට අධික වේගයකින් නලා හඬ. ඊගාවට අපිට රාත්‍රියේ ඇසෙන ශබ්ද මතේ බකමූනාගේ හඬ රැහැයියාගේ වවුලන්ගේ කියන්නේ එක එක සතු බකමූනාගේ හඬ. ඔව් ඔරලෝසු කටුවල හඬ. ඒක ඇහෙන්නේ කොයි වෙලාවටද අපි නිදාගත්තට පස්සේ අපිට ගොඩාක් රැයට ශබ්ද අඩු වෙනවා එතන අපි සාමාන්‍යයෙන් අපි රැයට නිදාගත්තට පස්සේ අපිට අපේ නිදන කාමරේ ඔරලෝසුවක් තියෙනවනේ මේ ඔරලෝසුවේ කටු චලනය වෙන සද්දේ අපිට ඇහෙනවා ඊකට බල්ලන්ගේ උඩු බිරුම බල උඩු පුරනවා ගෙරවිලි හඬ රැයට ගොරවන වහස ගොරවන අකුණු ගහනවා ඒ වෙලාවට අපිට හඬ ඇහෙනවා හරි ශරීරය තුල අපට ඇසෙන ශබ්ද ප්‍රධානම ශබ්දය තමයි හෘදය කම්පණය වන හඬ අපි කියනවා ලප් ඩප් ශබ්දය කියලා LUB ලප් DUP ඩප් ඔව් ඊගාවට අපි කෑවට පස්සේ ආමාශයේ චලනය වන හඬ අපිට ඇහෙනවා හොඳින් අහගෙන ඉන්න ඕනේ මේවා අද රැයට 7යි කිවිසුම් හඬ කිවිසුමක් යනකොට නැගෙන හඬ ඈනුමක් යනකොට සමහර අය ලෝකපාලුව වගේ ඈනුම් යවනවා ඔව් ඊගාවට හුස්ම ගන්නකොට නැගෙන හඬ හුස්ම වැටෙන හඬ. මොකද පුතේ ඔව් ඊළඟට කෑම කන විට නැගෙන හඬ. කෑම කන විට නැගෙන හඬ කෑම කන විට නැගෙන හඬ එතන අපි කන සද්දේ දත් වලින් කෑම හපන ශබ්දේ අපේ කනට ඇහෙනවා ඒව තමයි අපි ශරීරය තුලින් නැගෙන හඬ කියලා අපි කියන්නේ එහෙනම් ඊගාවට අපි යනවා ක්‍රියාකාරකමකට දෙවැනි එක බලමු බලමු දැන් මේක මෙහි හිටියානම් හැමෝගෙම මම කනට අහන්න දෙන ශබ්දයක් හඬක් මෙතන තියෙන්නේ උපකරණයක් එතකොට මේ උපකරණය අපි දැනගන්න ඕනි මොකක්ද කියලා මේකේ නම හැමෝටම මේක පේනවා ඇති දැන් මොනටද? මේ රිජ් බෝම්බෝල දැන් මෙතන තියෙන ඔය උපකරණයේ නම මම මේකේ තියෙන පුතේ බාහුව දෙකක් මේ පැත්තෙන් තියෙනවා එක බාහුවක් මේ පැත්තෙන් තියෙනවා අනිත් බාහුව උලන්ට ඒක පේනවා
බාහුව දෙකක්. එතකොට මේ උපකරණය හදලා තියෙන්නේ මෙන්න මෙහෙම U අකුරේ හැඩයට ගැඹුරු U අකුරක හැඩයට හදලා තියෙන්නේ. ඔහොම. එතකොට මේකේ අල්ලන කොටසක් තියෙනවා මෙහෙම. ඒ කොටසෙන් තමයි මම අල්ලගෙන ඉන්නේ. එතකොට මේ උපකරණයේ නම තමයි සරසුල. සරසුල. මොකද්ද නම? සරසුල. ආරසුර. නෑ. හරියට කියවන්න ඕනි. සරසුල. ඔව්. නම සරසුල. ඔව්. දැන් අපි මෙයාව එක කෙලවරක් මෙයාගේ එක බාහුවක් මේ එක කෙලවරක් අපි ඔයේ හරි ගහනවා. ස්පර්ශ කරනවා. එතකොට මේ බාහුවක් අපි කොහේ හරි වද්දපුවාම ඒ බාහුව මෙන්න මේ විදිහට අහගන්න ඕනේ. මේ විදිහට දෙපසට කම්පණය වෙනවා. දෙපසට. එතකොට දැන් මෙතනදී එසලී සද්ද වැඩි. පිළිවෙල දැන් මෙතනදී අපිට මේ උපකරණය චලනය කරලා බාහුවේ කම්පනය ඕගොල්ලන්ට පෙන්වන්න බෑ. ඇයි පෙන්වන්නට බැරි? ඕගොල්ලෝ ළඟ නැති නිසා. ඒ හින්දා මම මේ බාහුව දෙක චලනය වෙනවා කම්පනය වෙනවා කියලා මම පෙන්වන්න මේක තියෙනවා රිජිෆෝම් බෝල ගොඩකට. රිජිෆෝම් බෝල ගොඩකට තියෙනවා. අපි බලමු තව ටිකක්. මේකත් බලමු. මේ තව අවස්ථාවක්. ඒකෙම. එතන මම සරසුල බිම ගහලා ඊට පස්සේ ඒ බාහුව දෙක කම්පණය කරලා රිජිෆෝම් බෝල වලට තියෙනවා. හරි. ඒ විදිහට දැක්කා. ආයෙත් ඕනම් බලන්න. හරි. දැන් මේක ටිකක් අමාරු දේවල් තියෙනවා අපිට. කනට ඇහුනාම කනට ඇහෙන සද්දයකුත් තියෙනවා. මේම උපකරණය එතකොට ඔයගොල්ලන්ගෙන් අහනවා නම කුමක්ද කියලා. මොකද්ද පුතේ මේකේ නම? සරසුල. 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 ඔව් ලියන්න නම. දෙව්වස. දැන් මේ උපකරණේ කනට ලං කරොත් මොකද වෙන්නේ? ශබ්දයක් ශබ්දයක් ඇසේ. ඇසේ. මේක අතින් ඇල්ලුවොත් මොකද්ද අතට දැනෙන්නේ? දෝංකාරය. දෝංකාරෙම නෙවෙයි. මොකද පුතේ? කම්පනය. ඇහුන්නේ. කම්පනය. අන්න හරි. කම්පනයක් එහෙම නැත්නම්
ඔව්. මේ දෙකෙන් වඩාත් සුදුසු වචනේ මොකක්ද? කම්පනය. හරි. දැන් එතකොට සරසුලේ ඔය තියෙන බාහුව දෙක මේ බාහුව දෙක මේ විදිහට දෙපසට කම්පනය නොවුනොත් ශබ්දයක් ඇසෙනවද? අහගන්න. සරසුලේ බාහුව දෙක දෙපසට කම්පනය වුණේ නැත්තම් ශබ්දයක් ඇසෙනවද? නෑ. එහෙනම් ශබ්ද ඇසෙන්නේ මොකක් නිසාද? මොකක් නිසාද? ඔව්. ශබ්ද උපදින්නේ කෙසේද? ඔව්. සරසුලේ මොනවද? බාහුව කම්පනය සරසුලේ බාහුව මොනවා වෙන නිසාද? කම්පනය වන නිසා. පැහැදිලිද? හරි. අපි ලියමු. ලියලා ඉවරද? හරි. හරි අපි යමු අනිත් ක්‍රියාකාරකමට. ක්‍රියාකාරකම 2. පේන්නේ නැහැ.
දකින්න. ඒක ගන්න බෑ මේ මම ඊළඟ දවසේ මොනොත් ඒක ලෑස්ති කරලා දෙන්නම්. හොඳද? හෙලෝ. ඇහෙනව නේද මාව? ඔව්. ඒක ගන්න බෑ මං ඊළඟ දවසේ ඔයගොල්ලන්ට ඒක ලෑස්ති කරලා දෙන්නම්. මේ තියෙනවා ඒක ගන්න අමාරුයි. දැන් වෙලාව 8යිනේ. 8යි කාලෙට රැස්වීම තියෙනවා අම්මලා තාත්තලාට පොඩ්ඩක් කියන්න කට්ටියට. හරි. එහෙනම් හැමෝටම පුත්සරණයි. හරි. ටියුට් එකට උත්තර ලියලා තියන්න. හරි පුත්සරණයි.